समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु 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 भावेत कुशल धम्मे आसेवति वड्ढेति एतायाति भावना तीति එම ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ පින්වත්තුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවතුනි මේ ඔස්සේ අපි ධර්ම දේශනාවක් කරමින් මින් පෙර ධර්මයේ තේරුම් නොගැනීමෙන් කරන භාවනාවල තිබෙන්නා වූ ලෞකික ස්වභාවය නොමග යන ස්වභාවය රෝගී වෙන ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. ඒ කරමින් පොරොන්දුවකුත් දුන්නා නැත්නම් මතක් කරනු ලැබුවා නිවැරදි එක කොමක්දයි අපි ඉදිරි දේශනාවකදී පැහැදිලි කරනවායි කියලා. කල් නොවේවාම මේ යුතුයකම ඉටු කරන්න ඕනේ කියලා කල්පනා කරපු නිසා තමයි මෙම මාතෘකාව අපි ගත්තේ. මේ භාවනා කියන පදය කියනකොට කෙනෙකුට මොනවා හිතෙනවද දන්නේ නැහැ. වාඩි වෙලා ඉන්නවා ඇස් දෙක පියාගෙන ඉන්නවා හැම කියලා එක එක අදහසක් ඇති වෙන්න පුළුවනි. ඒ නිසා මේක යෙදෙන තියෙන ආකාරයෙන් බලන්න. ආනාපාන සති භාවනා, පිම්බීමේ හැකිලීමේ භාවනා, සක්මන් භාවනා, කසින භාවනා, සමත භාවනා, විදර්ශනා භාවනා. එතකොට මොකක්ද ඒකේ අර්ථය එහෙනම්? ඒක තේරුම වඩනවා කියන එක. හුස්ම පාරේ ඇතුළු වීම පිටවීමට සිහිය පුරුදු කරනවට තමයි ආනාපාන සති කියන්නේ. ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ යනවට නෙවෙයි. ආනාපාන භාවනාව කියන්නේ. හුස්ම ඉහළ පහළ යාම තුළින් ඉන් එහාට යන්න අවශ්‍ය සිහියක් පුරුදු කිරීම තමයි ඒකේ කරන්නේ. ඒකයි ඒකට ඇතුළු වීම පිටවීම සිහිය වැඩි වීම ආනාපාන සති භාවනාවයි. එතකොට සක්මන් ඉරියව්වට සිහිය පැවැත්වීම සක්මන් භාවනාවයි. ඒ එකක් කිරීම තුළ ඒ සිහිය තමයි වැඩෙන්නේ. මෙන්න මේ වැඩි දියුණු කරගත්තා වූ සිහිය ඊට පසුව ධර්මයේ තේරුම් ගත්තා වෙනත් කාරණයකට ගෙනියන්න ඕන. ඒ කුමක් සඳහාද? පුද්ගලයෙක් ජීවත් වෙන්න ගියාපුවම ඔහුගේ ජීවිතේ පමාද විහාරය කියලා කියනවා. පෘථග්ජන පුද්ගලයා. පෘථග්ජන පුද්ගලයා පමාද විහාරීත්වය තුළ සොකී ජීවිතේ දුකටපත් වෙන්න හේතු චිත්තාභ්‍යන්තරයට එකතු කරමින් ඉන්නවා. ඒ අනුව පෘථග්ජන පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වළංගුවන්නේ දුක සහ හේතුව කියනා වූ දෙක. ඒ දුක සහ හේතුව රැස් කරන්න භාවනාව ඕන නැහැ. ඔවුන් වඩන්නේ දුක සහ හේතුව. නමුත් මේ දුක සහ හේතුවේ හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීම පාරට යන්න ඒකත් වැඩිමක් තමයි. ඒකට කියන්නේ විදර්ශනා කියලා. විදර්ශනා වැඩිම. එතකොට විදර්ශනා වැඩීමේදී වෙන්න ඕන මොකද්ද? ක්ලේශයන් ප්‍රහීන වෙන්න වෙනවා. ක්ලේශයන් ප්‍රහීන වීමේදී සෝවාන් ආදී මගඵල පිළිවෙන රහත් ඵලයේ දක්වා ඉස්සරහට යන්න ඕන. නිවැරදි භාවනාවේදී ඒක වෙන්න වෙනවා. ඒ නිසා අපි දකිනවා තථාගත බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීම ඔස්සේ බලන විට බුදු සමයේ බණ භාවනා. බණ වලින් කියලා දෙනවා මිනිසා දුකටපත් වෙන හැටි. ඒ වගේම දුකින් මිදෙන හැටිත් කියලා දෙනවා. ධර්ම ශ්‍රවණයකට මේ කාරණේ තේරුම් ගත්තම අර අනුගමනීය ප්‍රතිපදාව තමයි මේ භාවනා කියලා කියන්නේ. එතකොට ඒකෙන් ඉඳගෙන ඉන්නවා කියන එකක් කියවෙන්නේ නැහැ. වඩනවා කියන අර්ථය සමග
කෙලෙස් නැසීම සඳහා සිහිය පාවිච්චි කරනවා කියන එක තමයි ගන්න ඕන. එහෙනම් මේකට මොකක්ද ලැබිලා තිබෙන්න ඕන? ආසවක්ඛේ ඥානය ලැබිලා තියෙන්න ඕන. ආසවක්ඛේ ඥානය ගාම මේක බුදුරජාණන් වහන්සේට පවණක් විශේෂ වූ දෙයක්. අපිට ඥාන ගැන කීකියා වැඳ වැඳ ඉන්න තියෙන්නේ කියලා හිතන්න එපා. සිංහලට පරිවර්තනය කරලා බලන්නකෝ. ආසවක්ඛේ ඥානය කියන්නේ කෙලෙස් නැසෙන නුවණ. කොහොමද කෙලෙස් නැසෙන්නේ කියන කොට තේරෙනවා නම් අන්නේ කෙලෙස් නැගෙන ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. එතකොට එහෙමනම් මේ සඳහා අපට තරමක් කරුණු ඉගෙන ගන්න වෙනවා. ඒ කරුණු ඉගෙන ගැනීමේදී පාදක වෙන්නේ පෙළ දහම නැත්තම් ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර දේශනා. පෙළ දහමෙන් උගන්වන්නේ කවුරු පිළිබඳවද? අප පිළිබඳව. අතීත වුණ සිද්ධියක් පිළිබඳව නෙමෙයි. තථාගත බුදු පියාණන් වහන්සේ මොන උපමාව ගත්තත් ඒ උපමාව ගලපලා තිබෙන්නේ කොමකටද? අපි ළඟ සිදුවෙන්නා වූ වරදක් පෙන්වලා දීලා නිවැරදි කර ගැනීමට. ඔය ලස්සන සූත්‍රයක් තියෙනවා කුම්මෝපම කියලා. ඒක තියෙනවා මහණෙනි පෙරවුවක් කීම කියලා. නිකන් බුදුරජාණන් වහන්සේ ගම් යුගරට වෙලා ගිහින් බලන් හිටියා වගේ. මොකද්ද බලන් ඉඳලා තියෙන්නේ? ඉබ්බෙක් කෑම හොයන යනවා. ඉබ්බා ඈතදීම නරියෙක් දකිනවා. නරියත් ඉබ්බ දකිනවා. නරියා ඉබ්බා දන්නවා දැන් වෙන දේ. ඒ නිසා මොකද කරන්නේ? හිස මුල් කොට ගත්ත කකුල් හතර කටුව ඇතුළට දා ගන්නවා. ඇතුළට ගන්නවා. දැන් නරියා ළඟට ඇවිදින් බලපුවා ඌට කෑල්ල කෑල්ල කඩා ගන්න විදිහක් නැහැ ආහාර ගන්න. මම බලන් ඉන්නවා දැන් හොඳයි. වෙලාවක එළියට දාපුවායිකෝ මම කඩා ගන්නවා කෑල්ලක් කියලා. කොතරම් වෙලා බලන් හිටියත් ඉබ්බා වැඩේ කළේ නැහැ. නරියා පෙරදිලා යන්න ගියා. දැන් මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ දැක් එකක් වශයෙන් හරි මොකක් හරි වශයෙන් අපට වැදගත්කමක් නැහැ. දරුවන්ට කියන කතන්දරයක් වශයෙන් තමයි වැදගත් වෙන්නේ. කුම්මෝච අංගානික සකේ කපාලේ කියලා ඊට පස්සේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ඉබ්බගේ අංග පහ වගේ තමයි අපේ ඇසකරනාසය දිවකය කියන පහ. එතකොට ඉබ්බව කණ්ඩ නරියා බලන් ඉන්නවා වගේ තමයි මේ පස්දරෙන් ලෝකෙට අහුවෙන්න අල්ලගන්න මාරයා බලන් ඉන්නවලු. ඒ මාරයාට අහු නොවෙන්න අර ඉබ්බගේ ඉරියව්ව පාවිච්චි කරලා පස්දර සංවර කරගන්න හැටි දෙනකොට එතකොට අර අතීත කතාව අපි දැනගන්න ඕනේ නෑ. ඒක උපමාවක් කියලා හදපු එකක් වෙන්නත් පුළුවන්. එකෙන් පෙන්වන්නේ අපි ළඟ සිද්ධිය. අපිටනේ ඇසකරනාසය දිවකය පහක් තිබෙන්නේ. මේ පහෙන් ලෝකෙට අහු වෙනවා කියන එක තමයි ඉඳුරන් බිඳ බැලීම කියලා කියන්නේ. බිඳ ගත්තන් පස්සේ ඉන්ද්‍රිය සංවර සීලයකුත් තියෙනවා. ඊට පස්සේ මොදවා ගන්නත් තියෙනවා. එතකොට ඒ සූත්‍රය තුල කවුරු ගැනද තියෙන්නේ එතකොට? ඉතිහාස සිද්ධියක් ගැනද? නෑ. ඇසකරනාසය දිවකය කියන පහෙන් විඳින්න ගිහින් විඳවීමෙන් දුකට අහු වුණා වූ පුද්ගලයින් ඉන්න ආකාරය. එතකොට හරියට ඒක කැඩපතක් නැති ගෙදරක ඉන්න කෙනෙකුට කැඩපතක් ගෙනihin දුන්නා වගේ නේද? එතකොට කැඩපතෙන් ඔහුව පේන්න ගන්නවා. අන්න වගේ මේ ආසව තියෙන්නේ අපි ළඟ. රැස් වෙන්නේ මොනවා කළොත්ද? ෂය වෙන්නේ මොනවා කළොත්ද කියලා තේරුම් ගන්න වෙනවා. ඉතින් මේකේ පවතින අත්තිබික්කවේ ආසව දස්සනාය පහතබ්බා කියලා වචනකුත් සබ්බාසව සූත්‍රයේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට හෝ බඳු සුසුකම් මෙත කෙනෙකුට හෝ සවන් දීම තුළ. එහෙම නැත්නම් ඒකේ තවත් තියෙනවා ඒ දේශනාවත් දේශනා කරන්නට යාම තුළ, ඒ දේශනාවත් සජ්ජායනා කරන්න යාම තුළ, ඒ දේශනාව විතර්කන විචාරය කරන්න යාම තුළ ටික ටික අවබෝධය පොළොල් වෙනවායි කියලා. ඒ ඕනෑම ක්‍රමයකින් අවබෝධය පොළොල් වෙන්න ඕනේ. අන්නේ පොළොල් වීම තුළ ඇති වෙන දැක්මක් තියෙනවා. එතකොට ඒ දැක්මේදී මුල් සංයෝජන තුන කියන එක අවබෝධයෙන් තුල ප්‍රහීන වෙනවා කියලා තමයි පෙන්වලා තිබෙන්නේ. දැන් මේ තවත් වචනයක් අපිට ගන්න වෙනවා මේ කුසල භාවේත කුසල ධම්මේ කියලා. කුසල කියන පදේ සමාජයේ පවතින නිර්වචනයන් ඔස්සේ අපි ඉස්සරහට යන්න වෙනවා. සාමාන්‍යයෙන් සමාජයේ පින්කම් වලට කුසල් කියලා කියනවා. නමුත් දානමය කුසල්, භාවනාමය කුසල්, සීලමය කුසල් කියනවා වගේම කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් කියලාත් කියනවා. හැබැයි ලෝකෝත්තර කුසල් කියලාත් කියනවා. අකුසලෙන් වෙන්නීමට කුසල් කියලාත් කියනවා. කුසල පදයේ තේරුම දක්ෂතා කියන අර්ථය. එතකොට එහෙමනම් තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට දානමය, සීලමය, භාවනාමය කුසල හේවත් ත්‍රිවිධ පුණ්‍යක් වේ අතිබුණා. නමුත් මේ පෙන්වන්නේ
මේ වැඩෙනවා කියන එකේ තේරුම මේ නිවැරදි භාවනාවෙන් ලෞකික කුසල් වැඩෙනවා කියන එක නෙමෙයි ලෝකෝත්තර කුසල් වැඩෙනවායි කියන එක. ලෝකෝත්තර කුසල් වැඩෙනවා කියන එකේ සිංහල තේරුම සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් කෙලෙස් නැසීමෙන් නිවීම හම්බ වෙනවා කියන එක. අන්න භාවිතා කිරීමෙන් එය වැඩෙන්න ඕන. එහෙනම් ඒ සඳහා තථාගතයන් වහන්සේ අනුගමනය කළ දේ ආර්ය පරපුර අනුගමනය කළ දේ අප අනුගමනයෙන් කරමින් සිටින දේ ඔබත් අනුගමනය කරන්න වටහා ගන්න ඕන. අන්න එතනදී තමයි අර භාවනා කියන වචනේ වඩනවා කියන එක වෙනුවට භාවනා කියන වචනේ වෙනම වෙලාවක යොදා ගන්නවා කියන වෙනුවට භාවනාව කියන වචනේ ඉඳගෙන ඉන්නවා කියන වෙලාව වෙනුවට වර්තමාන මොහොතට පාවිච්චි කරන්න පුළුවන් එකක් බවට පත් වෙනවා. ඒ පිළිබඳ ඉදිරිපත් කරලා ඉවර කරන්න බැරි තරම් උදාහරණ තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒ නිසා අපි ඒක කුමක්ද මේක තේරුම් ගන්න ඕන කාරණාව කියලා තේරුම් ගන්න ඕන. අපි තුල ලෝකේ ජීවත් වෙනකොට පස්දර පරිහරණය කරන්න ගොහින් චිත්ත අභ්‍යන්තරයට කෙලස් ඇතුළු වෙන හැටි අපි ඉගෙන ගන්න වෙනවා. සිත කෙලෙසෙන හැටි ඉගෙන ගන්න වෙනවා. ඒක පෘථග්ජන සමාජය තුළ බෞද්ධ වුණත් නැතත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව ලෝකෙට අහුවීම මායයට අහුවීම මෙන්න මේ වරදින් අපිව මුදා ගන්නට අනුගමනීය ක්‍රියාමාර්ගයක් තමයි මේ ඊට පස්සේ තථාගතයන් වහන්සේ සමාජයට පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට එහෙමනම් ඒක තේරුම් ගන්න තව මොනවද දැනගෙන ඉන්න ඕන? මෙන්න මෙහෙම බලන්න. චතුස්සත්‍ය අරන් බලන්න. එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය තුළ තියෙන දෙයක් දුක කියලා උපාදානස්කන්ධ කියන වචනයක් පෙන්ලා තිබෙනවා. හේතුව තණ්හාව කියලා පෙන්ලා තිබෙනවා. එහෙනම් දුක හේතුව පංච උපාදානස්කන්ධය තුළ නැතිවමත් පංච උපාදානස්කන්ධය තුළ අනුගමනය කරන්න ඕන. ත්‍රිලක්ෂණය ගන්න. ත්‍රිලක්ෂණය විස්තර කරන්නේ කොහොමද සීල සූත්‍රයේ? ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහන්ත ඵලං සත්‍ය කලියාති. ඒකත් පංච උපාදානස්කන්ධය තුළ. එනිසා මා දකිනවා තථාගතයන් වහන්සේ වදාළ සියලුම ධර්මපරයයන් පරිහරණය විය යුත්තේ භාවිතා විය යුත්තේ පංචස්කන්ධය නැත්තම් පංච උපාදානස්කන්ධය තුළ උපාදානෙන් මිදීම මුල් කොටගත්තා. අපි මෙහෙම වචනයකුත් ගනිමුකෝ අමතක නම් උපාදානස්සකෝ හං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපාදාන සහිත කෙනාට තමයි උත්පත්ති පනවන්නේ. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ. එහෙනම් උපාදානෙන් මිදීම මුල් කොටගත්ත භාවනාවක් වෙන්න ඕන මේ කුසල ධර්මයන් වැඩන කියන භාවනාව. එහෙනම් උපාදානය වෙන්නේ කොහෙද? පොතේද බුදු පිළිමයක් තුළද අපේ සිතේ කොහොමද කියලා අපිට වැටහෙන්න ඕනනේ. අන්න එහෙමයි මේ මූලික කාරණා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඉන්න ඕන කියලා කියන්නේ. එහෙනම් ඉතිරි කාරණාත් ගත්තත් ඕක තමයි එළි වෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ ධර්ම න්‍යාය පංච උපාදානස්කන්ධය තුල තමයි වරදින්නේ. පංච උපාදානස්කන්ධය තුල තමයි නිවැරදි කරගන්නත් ඕනේ. හැබැයි වරදිනකොට පංච උපාදානස්කන්ධය බව දන්නේ නැහැ. වරදින්නේ ඒක උල වුණාට. ඒ නිසා ඒ අයට කියනවා නමක් අසුතා පුතුක් ජනෝ අරියානං අදස්සාවි අරස් ධම්මේ ආකෝවිදෝ අරියස් ධම්මේ අවිනීතෝ කියලා. අසුත පුතක් ජනයා ආර්ය දර්ශනේ නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති ඒක හික්මෙන්නේ නැති පුද්ගලයෙක් කියලා කියනවා. ඒ පුද්ගලයා පාවිච්චි කරන්නේ පංචස්කන්ධය උනාට පංචස්කන්ධය තුළ ආත්ම දෘෂ්ටියක් තුළ පංච උපාදානස්කන්ධය හදා ගන්නවා. අන්න එහෙම වරදකට අහු වෙලයි අපි බුදු පියාණන් වහන්සේ ඉස්සරහට හෝ ධර්මයේ ඉස්සරහට එන්නේ සහ අපිට ධම්මස පෑදෙන්නේ. දැන් මේකෙන් පැහැදිලි වෙන කරුණක් තමයි පංච උපාදානස්කන්ධය කියන එක නිර්විද තේරුම් ගන්නේ නැතුව මේ කෙලෙස් නසන භාවනාවට යන්න බෑ කියන එක. පංච උපාදානස්කන්ධය පොතේද තියෙන්නේ? නෑ ඒක තියෙන්නේ පෙළ දහමක් විතරයි. ඒක තිබෙන්නේ කොහෙද? ඒක තිබෙන්නේ සවන් දෙන ඔබ ළඟ. ඔබ වටා ඉන්න පිරිස අය ළඟ. එහෙම නැත්නම් මේ විශ්වය තුල ඉන්නවා නම් පෙනෙන හෝ නොපෙනෙන සත්ත්ව කොටාසයක්. ගවමහි ආදී සතුන් සහ මිනිසුන් සහ එහෙම නැත්නම් දෙවියෝ බ්‍රහ්මයෝ ප්‍රේතයෝ කියලා මේ සියලු දෙනාම පංච උපාදානස්කන්ධෙන් යුක්තයි.
ඒ මම එහෙම කියන්නේ. එහෙම කියන්නේ දෙවියෝ කියනවා අපි සක්කායෙන් මිදලා කියලා හිතන් හිටියට අපි සක්කායවත් පංච උපාදානස්කන්ධය තුලනේ ඉන්නේ කියලා බාලපඬිත සූත්‍රය දේශනා කරන වෙලාවේ වදාළයි කිව්වයි කියලා තියෙනවා. ඒ වගේම සසර ගමන දීර්ඝ කරගෙන යාමේදී දිව්‍ය ලෝක මනුස්ස ලෝක අතහැරියට බඹලෝ ප්‍රාර්ථනා කරන අය ඉන්නවායි කියලා තියෙනවා. බඹලොවත් පතන්න එපා. ඒකෙත් සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. අන්නේ වචන එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සත්‍යය පංච උපාදානස්කන්ධයෙන් මිදුණ තැනක් මේ සසර තුල නැහැ. පව තුල එක පැත්තකට, පින තුල තව පැත්තකට, ධාන තුල තව පැත්තකට ඒකේ ප්‍රතිඵල වෙනස් වුණාට ප්‍රතිඵල ලෞකික ස්වභාවයෙන් සැප වැඩි වුණාට ලෝකෝත්තර ස්වභාවයට ගිහින් නැහැ. පංච උපාදානස්කන්ධයෙන් මිදුණ තැනක් කොහෙවත් නැහැ. නමුත් බුදුදහමේ ධර්මදේශනාවකින් මොකද්ද කරන්නේ? භව ගමන වැඩි දියුණු කරන එකද භව ගමන නිමා කරන එකද? සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. භව නිරෝධය පිණිස ධර්ම දේශනා කරනවා. එහෙනම් භව නිරෝධය පිණිස කරන්න ඕන දේ නේද භාවනාව වෙන්නේ? භව නිරෝධය කරගන්න ඕන. නමුත් භවගාමී වෙන එක දැනගත්තත් නැතත් සිද්ධ වෙනවා. බෞද්ධ වෙන්න ඕන නැහැ. ඔය මිනිස්සු ජීවත් වෙනකොට කරන ඕනෑම වැඩක් තුල මේ භවගාමීත්වයට පත් වෙනවා. නමුත් අපි ඒක ඉගෙන ගන්න වෙනවා නිදහස් වෙන්න භවගාමී වෙන හැටි. භවගාමී වෙන හැටි තේරුම් ගත්තාම භවගාමී නොවීන්න දරන උත්සාහය තමයි විදර්ශනා බවට පත් වෙන්න ඕන. භවගාමීත්වය පැහැදිලි කරගන්නේ කොහොමද? භවගාමීත්වය සසරේ ගමන් කරන කියලා ඔබ යනවා කියලා හිතාගෙන හරියන්නේ නැහැ. මේ සසර අනාගතය හදන්ට අදාළ කර්ම බීජ රැස් කිරීම ඔබේ සිත තුළ සිදු වෙන්නේ කොහොමද? ඒක ඔබට තේරෙන්න ඕන. එතකොට තේරෙන්න ඕන කාරණයක් තමයි සිත යනු ඇස කන නාසය දිවකය ඔස්සේ ක්‍රියාත්මක වෙන්නා වූ දෙයක්. දොරවල් 6 ඔස්සේම ක්‍රියාත්මක වෙන්නේ සිත. එතකොට බාහිර ලෝකේ පවතිනා වූ වස්තු ආශ්‍රයෙන් තම තමන් හදාගත්ත පරිදි සිත පෙනවීමක් තමයි මේ අපි සැප විඳිනවා කියලා කතා කරන පංචභාගාමී කියලා කියන්නේ. අන්නේ එක අවස්ථාවක් ගත්තොත් එහෙම ඒ එක අවස්ථාවකට තමයි මේ වර්ධේ වැඳන එකට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඒ පිළිබඳව සත්තට්ඨාන කුසල සූත්‍රය හදාරනකොට තේරෙනවා මිනිස්සෙකුට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කියනා වූ දොරවල් 6න් සහ මනෝද්වාරයෙන් ගන්න අරමුණු අනුව වේදනා 6කුත්. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස සංඥා වශයෙන් සංඥා 6කුත්. ඒ වගේම ඒවා සමග ඇලීම් වශයෙන් සංකාර 6කුත්. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර 4න් කරපු දේවල් දැනගන්නා වූ විශේෂයෙන් දැනගන්නා විඥාන 6කුත් පහළ වෙනවායි කියලා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඒකට උපාදාන කැලල එකතු වෙන්නේ කොහොමද? ඒක තමයි පෘථග්ජනයට හම් වෙන උපාදිය. සබ්බේ පුතුග්ජන උම්මත්තකා කියලා බුදුන් වහන්සේ වදාළා. ඒ උපාදිය අපිට නමලා තියෙන්නේ. මේක වරද්දා ගැනීමෙන් සසරට අහු වෙලා දුකටපත් වෙලා. එහෙනම් කොහොමද තේරුම් ගන්න වෙන්නේ? ලෝකේ ජීවත් වෙන්නට අපිට ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස හඳුනා ගන්න වෙනවා. ඒක අපි හඳුනාගන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් උපදින හිතක් මගින්. අපි බාහිර දේවල් බලනවා කියලා කිව්වට ඒවට අදාළ රුචි අරුචිකත්වය හටගන්න ඒවාය නෙමෙයි අපේ සිතේ. ඉතින් දකින්න දේ සහ Taman සිදු තියෙන දේ සහ දකින්න දේ අතර පරතරයක් තියෙනවා. වෙනසක් තියෙනවා. අතරක් තියෙනවා. දකින්න දේ එකක් වුණාට දකින්න අතුල පහළ වෙන සිතුවිල්ල 10 දෙනෙකුට 10 ආකාරයක්. අන්නේ ඒ 10 ආකාරයේ හට ගැනීමේදී ඒ යන හැඟීම රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේවා කෙරෙහි කිසියම් ආකාරයක Taman රුචි අරුචි පරිදි ඇලීමක්, මුලාවක්, ගැටීමක්, මුලාවක් ඇති කර ගන්නවා. ඒ ඇලීම මුලාවට කියනවා මඤ්ඤණාව, මඤ්ඤමානෝ, මඤ්ඤති ඒතං මම හේතුහං අස්මින් ඒසෝ මේ අත්තා කියන මෙන්න මේ වැරදි ආකාරයෙන් ගැනීම කියන එක. එතකොට නම් ඔබට තේරිලා තිබෙන්න ඕන පංචස්කන්ධය පරිහරණය අපි කරනවා. උපන් දවසේ ඉඳලා සහ සංසාරේම.
නමුත් එහෙම බව වෙනත් ජීවිතවල දන්නේ නැහැ. මේ ජීවිතේ ධර්මයේ තේරෙන තුරු දන්නේ නැහැ. අනතුරුව තේරුම් ගන්නවා නම් පංචස්කන්ධය මඤ්ඤණාවට නැත්තම් මමත්වයෙන් ගැනීම තුළ පංච උපාදානස්කන්ධය බවට පත් කරලා මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වයෙන් ගැනීමෙන් සසරට බැඳිලා සංයෝජන වෙලා තිබෙනවා. අන්නේ සසරට බැඳී සංයෝජන වීමත නිසා තමයි පවෙන් පිනින් ධානයෙන් සත්‍යයට පරලෝක ගමනක් තියෙන්නේ. එතකොට එහෙනම් මම දකිනවා මෙන්න මෙහෙම. ස උපාදානස්සකෝ හං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි කියන බුද්ධ වචනේ විමසලා බැලුවොත් උපාදාන සහිත කෙනාට උත්පත්ති හමු වෙනවා. එහෙනම් අපි කියමු කෙනෙක් මිය ගිහින් පවෙන් අපාගතව උපදීද? කෙනෙක් මිය ගිහින් පිනෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදීද? කෙනෙක් මිය ගිහින් රූපී අරූපී බඹතල උපදීද? එතකොට උත්පත්ති නේද? එහෙනම් මොනවද යාට උපාදාන වෙලා තියෙන්නේ? පවත් උපාදානය වෙලා, පිනත් උපාදානය වෙලා, ධානයත් උපාදානය වෙලා. අන අපේ සංස්කෘතිය තුළ පවැරදි පින හොඳයි කියලා ඉන්න තැනට එහා යමින් ඔබ බුද්ධ දේශනාවට අනුව ආර්ය සත්‍යයෙන් තේරුම් ගන්න උපාදානයේ වැරදි, උපාදානින් මිදීම හොඳයි කියලා. අන්න මේ උපාදානින් මිදීම මුල් කොටගත් අනුගමනීය ප්‍රතිපදාවකින් තමයි කෙනෙකුට භව නිරෝධය හම්බ වෙන්නේ. අන්නේ කටයුත්ත කරන්න මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න විතරක් නෙමෙයි කෙලෙස් නැසෙන හැටි තේරෙන්න ඕන. මේ ගත්තාම මේක වෙනව නේද කියලා. මේ තියෙනවා ත්‍රිපිටකේ ලස්සන වචන තුනක්. ඒකට කියනවා අනුවිතක්කනේ, අනුවිචාරණේ, මනසානුපෙක්ඛනේ කියලා. මේ තථාගතයන් වහන්සේ වදාහරලා තියෙන දේවල් නැත්නම් මේ පොත්පත්වල තියෙන දේවල් කවුරු හරි කිව්වම එහෙම්ම පිළිගන්න කියලා නෙමෙයි තියෙන්නේ. මා පිටක සම්පදානේන. පිටක සම්ප්‍රදාය තිබුණාට කියලා පිළිගන්න කියන්නේ නැහැ. මේ මට මේක කියලා දෙන්නේ මගේ ගුරුවරයා ඒ හින්දා පිළිගන්න එහෙමත් නැහැ. මා සමනෝ නොගරෝති. මේ සමනයා ශ්‍රමණයා මගේ ගුරුවරයා කියලා පිළිගන්න කියලා නැහැ. අන්න ඒ නිසා විශේෂ දැනක් තියෙනවා මේ යම් කිසි දෙයක් දැනගත්තාම මේක නැවත නැවත කල්පනා කරලා බලන එක අනුවිතර්කණය. ඒකට තීක්ෂණ බුද්ධිය ඥානය යොමු කර බැලීම අනුවිචාරණය. ඒක තමන්ගේ සිතට, තමන්ගේ අරමුණට, තමන්ගේ පංච උපාදානස්කන්ධය තුළට යොදලා බලන එක මනසානුපෙක්ඛණය. එතකොට බුදුන් වහන්සේ වදාළ පමාද විහාරීත්වය ඔබ තුළ සිදු වෙනවද කියලා තේරෙනවා ඔබේ මනසානුපෙක්ඛණයට. බුදුන් වහන්සේ වදාළ අප්‍රමාද විහාරීත්වය ඔබට කරන්න පුළුවන්ද කියලා තේරෙනවා ඔබේ මනසානුපෙක්ඛණයට. මේක අර දරුවන්ට තේරෙන භාෂාවෙන් කියනවා නම් ගුරුවරයා කියලා දීපු සූත්‍රයට දත්ත ටික යොදා ගැනීම වගේ වැඩක්. ඔය ගණන් හදන්න ගත්තාම ඒකේ තියෙන කාරණා ටික සූත්‍රයට යොදවුවාම එකයි දන්නේ නැත්තේ ඒක එනවනේ උත්තරේ. සූත්‍ර භාවිතය තේරෙනවා නම් මේක තේරෙනවා. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒක සූත්‍රවනේ ඇත්තටම. ත්‍රිපිටකේ පුරාම තියෙන සූත්‍ර. එහෙනම් ඒකේ තේරුමත් නිවන් මඟ හෙලි කරන ක්‍රමයේ වෙන්න ඇති. එහෙනම් ඒ පැහැදිලි කරලා තිබෙන පෙළවල්, දහම් පෙළවල් ඔබේ සිතට යොදලා බැලුවහම මේක එහෙම වෙනවා නම් එතකොට ඒක කොයි වගේ දැනීමක්ද බලන්න. තථාගතයන් වහන්සේ වදාළ නිසා ඇහුණහම ලැබෙන එක සුතමේ ප්‍රඥාව. කල්පනා කරලා Tamanගේ දැකම බවට පත් කරගන්න එක චින්තාමය ප්‍රඥාව. දැන් ඉතින් ආපහු යන්න වෙනවා. එයා භාවනාමය කියන එක එතන වඩා වැඩි දියුණු කිරීම තුළින් උන්වහන්සේ පෙන්වපු තැන දක්වාම යන්න ඕන. එහෙනම් අපිට මේ අනුවිතර්කණය අනුවිචාරණය නැත්නම් මනසානුපෙක්ඛණය තුළ මෙන්න මේක හරිද බලන්න. මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 100 ගණනක ඔබ තුළ වෙනව නෙමෙයි මේක පෙන්වන්නේ. මේ ප්‍රමාදය. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ පහළ වෙන සිත තුළ වෙනවා. ඇස තුළ වෙනවත් නෙමෙයි. ඔය ඇස, කන, නාසය, දිව, කය කියන පහට සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳී කියලා කියනවානේ. අරමුණු රසය විඳින්න ගියාපුවාම අර සිහිය නැත නිසා භාවනාවක් වෙන්නේ වැඩෙන්නේ අනිත් පැත්ත. ඒ අනිත් පැත්ත වැඩෙනවට භාවනා කියන්නේ නැහැ. වැඩෙන්නේ භාවනා කියන්නේ වඩනවා කියන අර්ථය වුණාට එතකොට වැඩෙන්නේ ආශ්‍රව. කෙලස් වැඩෙනවා. අන්නේ
ඇස තුල කන තුල නාසය තුල ඔබ අතුල සිදුවෙන සිද්ධිය තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා වදාරනවා. ඒක අපි දැන් දේශනා 100 ගණනක කියලා තියෙනවා පෙලාවොත් නැවත කියනවා. ඒක සවන් දීලා අර මම කියන මනසානුපෙක්ඛණය කියන වචනයට තෙදී ඔබ තුල මේක වෙනවද? රූපයක් තුල, ශබ්දයක් තුල, ගන්ධයක් තුල, ඇස තුල, කන තුල, නාසය තුල මෙහෙම වෙනවද? කියලා වටහා ගන්න. එහෙම මේක සියුම් දහමක් වගේම Tamanම පැහැදිලි කරගත්තු දෙයක්. අනුන් කියනවට කරන්න ඕන දෙයක් නෙවෙයි. ඔය අනුන් කියනවට කරන්න ගිය භාවනාවල තමයි අර අතරමං වෙන්නේ. පහුගිය දවස්වල මම පැහැදිලි කළේ. යන්නේ මන් නැතුව අතරමං වෙන්නේ රෝගී වෙන්නේ තව නොයෙක් දේවල් හදාගන්නේ. මේ ත්‍රිපිටකය තුළ මේක මන්ත්‍ර පොතක් නෙමෙයි. මන්ත්‍ර පොත් මම කියවලා තියෙනවා ඒවා තමයි අගට තියෙන වැරදුනොත් වරදී කියලා. මේ එකතැනකත් තථාගතයන් වහන්සේ වැරදුනොත් වරදී කියලා නැහැ. මන්දයත් අර තමන් පැහැදිලි කරගෙන යන බැවින් වරදින්න දෙයක් නැහැ. එහෙනම් පළමුව ඉගෙන ගන්න ආසව රැස් වෙන හැටි. ඒකට කියනවා පමාද විහාරිත්වය කියලා. අනතුරු ඒක නොකරන එක අප්පමාද විහාරිත්වය. අන්න ඒකක තමයි අර අකුසලයන්ගෙන් මිදීම සඳහා කෙලෙස් නැසීම සඳහා වඩන්න ඕන දේහවත් භාවනා විදර්ශනා භාවනා. එතකොට තවත් වචනයක් මම මේකට ගන්නවා ත්‍රිපිටකය තුලින් ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසානංකයන් වදාමිනෝ අජානතෝ නෝ අපස්සතෝ අන්තනාව ලස්සනට මහණෙනි මම දන්නා කෙනාට දක්නා කෙනාට මේ කෙලෙසුන්ගෙන් නැති කිරීම කියමි. මොනවද දන්න කෙනාටද? නොනින් මෙනෙහි කිරීම දන්නා කෙනාටය දක්නා කෙනාටය. එනිසා ඒ සඳහා කිසියම් සුදුස්සෙක් වෙලා ඉන්න වෙනවා. එන ඔය රැකියාවකට ගියාපුවම ඔක්කොම සුදුසු වශයෙන් ගන්න නැහැ. සුදුසුකම් තෝරලානේ ගන්නෙ. සමහර සුදුසුකම් නැහැ කියලා අයින් කරනවා. අනේ වගේ ඔබටත් මේ වැඩේ කරන්න පුළුවන් සුදුසුකම ලැබිලා තියෙන්න වෙනවා. අන්න එතකොට ඒ පුද්ගලයා අර අනිත් අය යනවා වගේ කෙලෙස් රැස් කරගෙන භවගාමී පැත්තට යන අය නෙවෙයි. ඔවුන් භව නිරෝධගාමීන් වෙනවා. භව නිරෝධාය ධම්මං කියන එකේ තේරුමත් භව නිරෝධය පිණිස තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. අපිට ඒකයි ඉස්මතු කරගන්න ඕන. අර අනිකුත් දේවල් සමාජ ඉස්මතු වෙලා තිබුණා සියවස් ගණනාවක්. පාප මාර්ගයේ, පුණ්‍ය මාර්ගයේ, ධාන මාර්ගයේ ඒවා අනුගමනය කරමින් හිටියා. නිවීම කියන එක කොඩියක් බවට පත් කරන අනාගත ඉලක්කයක් බවට පත් කරගෙන අනුගමන ප්‍රතිපදාවක යමින් හිටියා. නමුත් මායකට වචනයක් යොදනවා. අපි කර්මයේ සරණ කරගෙන ජීවත් වුණ අයරුණාම අපිට ධර්මයේ සරණ හම්බුනේ නැහැ. මේක දෙකක්. අපි කර්මයේ සරණ ධර්මයේ සරණ කියලා කියනවා. නමුත් කර්මයට හම්බ වෙන්නේ විපාකනේ. සැප හෝ දුක් ලෞකික විපාක කර්මයට හම්බ වෙන්නේ. නමුත් ධර්මයේ සරණින් තමයි ලෝකෝත්තර විපාක හම්බ වෙන්නේ. නිසා අන්නර සද්ධර්මයට පැමිණීම නම් වූ කාරණේදී සද්ධර්මයට පැමිණෙන්න කරන්න ඕන වැඩේ තමයි භාවනාව කියන්නේ. සද්ධර්මය කියන්නේ ගාථාවක්ය, කතාවක්ය, සූත්‍ර දේශනාවක්ය, බණ පොතේ කියලා හිතන්න එපා. ඒක මාවත පමණයි. එයින් පෙන්නනවා තැනක්. අන්න එතෙන්ට යන්න තමයි අපිට මහන්සි වෙන්න ඕන. එහෙනම් අපි පැහැදිලි කරපු ධර්ම දේශනා ආශ්‍රයෙන් මේක මිනිත්තුවක් තුළ තෝරාගන්න බලමු. මම ඔබට ඇස තුළ පෙන්නුවොත්, කන තුළ පෙන්නුවොත්, එහෙම නැත්නම් අරමුණක් තුළ පෙන්නුවොත් ඔබ ඇස කන නාසය දිවකය කියන දොරවල් 6 සම්බන්ධයෙන් සහ පවපින ධානයේ සම්බන්ධයෙන් උත් ලෝභ දේශ මොහ ඕන එකක් සම්බන්ධයෙන් උත් වෙන්නේ මේක කියලා තේරුම් ගන්න ඕනේ. අපට ලැබී තිබෙන කාලයට අනුව ගොඩක් විස්තර කරන්න වෙලාවක් නැහැනේ. ඒ එකක් පැහැදිලි කරපුවාම ඒ එක තුලින් Taman තුල මේක තමයි සිදු වෙලා තිබෙන්නේ. මේක තමයි මාර බන්ධනය කියලා කියන්නේ. මේක තමයි අර කතාවේ හැටියට නම් ඉබ්බගේ පස්පොළ කඩා ගන්න මාරයාට ඉඩ දීලා තියෙනවා. එහෙම නැත්නම් තවත් පැත්තකින් නම් නරියාගේ ප්‍රයෝගයට අහු වෙලා හාවා පස්පොළෙන් කොහොල්ල බබාට ඇලුනා වෙනවා. එවන නරියට ආහාර හම්බ වෙනවා. අන්න ඒ වගේ මේ ත්‍රිපිටකයේ මේ අපිට තියෙන පස්පොළ සම්බන්ධයෙන් පුදුම කතා තියෙන්නේ. ඒක අපි ගැනම වේසනා කරපු දෙයක් කරනවාම අර සත්තු ගැන කතා කර හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒවෙන් පෙන්වන්නේ ඒ සිදුවෙන සිද්ධිය අපට ගලපලා.
එහෙනම් තථාගතයන් වහන්සේ පමාද විහාරයේත් කොහොමද පෙන්වන්නේ? ඇස තුල, කන තුල, නාසය තුල, අරමුණ තුල මේක පෙන්නනවා. ඇස තුල ගන්නකොට ඒකට ඇස මුල් කොටගෙන පෙන්නනවා. කන තුල මුල් කොටනවා, කන මුල් කොටගෙන පෙන්නනවා. වෙනස් වෙන්නේ ඇසට රූපය, කනට ශබ්දය විතරයි. අනිත් හරියනවා. පාඩම් එලත් ඇති. 100 ගණක් 500ක් විතර ධර්ම දේශනා කරලා තියෙන නිසා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති යක්ඛු විඥානං. ඇහි හඳුන සිත පහළ වෙන එක ඇතුලේ වෙන වැඩේ දැන් මේ කියන්නේ. ඔබේ ඇහැ ඇතුලේ. මේ එකතුව තුනං සංගති පස්සෝ. අරමුණ සම්බන්ධයෙන් මේ පෙන්වන්නේ. දැන් ඉතින් ඔබට කැමැති පරිදි විඳින්න පුළුවන්. බාහිර දේ එහෙ තියෙන්නේ ඒක ඔබේ හිතේ පහළ වුණාම රූපයක් වශයෙන් ඔබට කැමැති පරිදි විඳින්න පුළුවන්. කෙනෙක් සැප වශයෙන් නිදී, තව කෙනෙක් දුක් වශයෙන් නිදී, තව කෙනෙක් උපේක්ෂාව වශයෙන් නිදී. එතකොට විඳින එක ඇහි නම් රූප සංඥාවක් වශයෙන්, කනේ නම් ශබ්ද සංඥාවක් වශයෙන් හඳුනන්නත් තව චෛතසිකයක් ඕනේ. එතකොට රූප ආරම්මණය රූපස්කන්ධයයි, වේදනාත්‍රිකේ වේදනාස්කන්ධයයි, සංඥාව සංඥාස්කන්ධයයි, වේදනාව විඳපු ආකාරයට ඇලෙන ගැටෙන ස්වභාවය චේතනාස්කන්ධයවත් සංකාරස්කන්ධයයි. මේ ටික දැනගන්න එක ඔක්කොම කරපු වැඩි දැනගන්න එක විඥානස්කන්ධයයි. මෙන්න මේක ඇතුලේ මේ පංචස්කන්ධය කියන ධර්මතාවය ඇතුලේ ඊට පස්සේ පෙන්නනවා පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, වේදනාව ප්‍රත්‍ය වෙනවා ඇලෙන්න, තණ්හාපච්චා උපාදාන වෙනවා, තණ්හාව ප්‍රත්‍ය වෙනවා දැඩිව ගන්න, උපාදානයේ ප්‍රත්‍ය වෙනවා සසරට ඇලෙන්න, නැත්තම් නැවත උපදින්න හේතුවක් තියන උපාදානපච්චා භව. ඔන්න රූපය තුල, ශබ්දය තුල, ගන්ධය තුල, රසය තුල, පොට්ටබ්බය තුල, පව තුල, පින තුල, ධානය තුල, ලෝභය තුල, දේශය තුල, මෝහය තුල, ඊර්ෂ්‍යාව තුල, ක්‍රෝධය තුල, වෛරය තුල සිදුවෙන දේ පිළිබඳ සූත්‍රය. මේ සූත්‍රය යොදලා බලන්න. දැන් පමාද විහාරේ. දැන් පෘථග්ජන පුද්ගලයාට ආර්ය මාර්ගයේ භාවනාවක් නැත. මොකද ඔහු මේක තමයි කරමින් ඉන්නේ, පවත්තනවා. එන ඔහු භවගාමී. අන්න තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වුණ සමාජයේ පවෙන් භවගාමී වෙලා, පිනෙන් භවගාමී වෙලා, ධානෙන් භවගාමී වෙලා භවයේ ඇවිදින්න ඇරුණාම මේ මොහොත භවයේ නිරෝධ කරන තැනක් බවට පත් කරගන්නට අවශ්‍ය භාවනාව ලැබිලා තිබුණේ නැහැ. පවෙනුත් සතර හැදුවා, පිනෙනුත් සතර හැදුවා, භාවනාවෙනුත් සතර හැදුවා. සසර කඩන තැන අහුනේ නැහැ. සසර කඩන්න ඕන. සසර ගමන නිමා කරන්න නම් කඩන්න ඕනනේ. හදන එකට භව ගාමිත්වය කියනවා, කරන එකට භව නිරෝධ ගාමිත්වය කියලා කියනවා. හදන්න හේතු තියෙනවට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය කියන එක පොතේ තියෙනවා. ඒක ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙන හැටි යොදලා බලන්න. මේ යොදලා බලන්න තේරෙන්න ඕන. එතකොට කවුරුවත් කිව්වට නෙමෙයි පිළිගන්නේ. දැන් අවශේෂ නිරෝධය ප්‍රමාදියෙක් දැන් ඔන්න නිර්වශේෂ නිරෝධය ආරම්භ කරන්න වෙනවා. ඔන්න සැබෑ භාවනාව. තේරුම් ගන්න ඕන කාරණාවේ හැටි. එහෙමනම් දැන් මේක කොහොමද වෙන්න ඕන? ඒ සිද්ධිය තේරුම් ගත්තාම ඒක නිරන්තරයෙන් ඔබ වර්තමාන මොහොතේ කරන්න ඕන. ඒකට අතීතය දෙන්නේ නැහැ, අනාගතය දෙන්නේ නැහැ, වෙන වෙලාවක් දෙන්නෙත් නැහැ. අපට හුරු වෙලා තියෙන එකේ දවස් නවත්තලා ගිහින් වැඩ නවත්තලා වෙනම කරන්න පුරුදු වුණාට මේකට එහෙම නැහැ. මේක හැම මොහොතේම වර්තමාන මොහොතේමයි වරදින්නේ, වර්තමාන මොහොතම හදන්න ඕන. අන්න එතකොට එහෙනම් මේ තණ්හා උපාදාන භව වීම අවිද්‍යා සංකාරයවත් කෙලෙස් රැස්වීමයි. දැන් අර විසාකාට වදාළ පරිදි ඇලෙන කරුණු 100ක් දහස් ගණනින් එකතු කරගන්නෙන් ඔබ දුක් එකතු කරනවා. දැන් මේ 199 බවට පත් කරමින් 98 බවට පත් කරමින් අයින් කරන්න ඕනනේ. සියල්ල අයින් කරන්න ඕන. කෙලෙස් නැසනවා කියන්නේ දුක් වලට හේතු අයින් කරනවා. එනම් වර්තමාන මොහොත නැමැති භාවනා මධ්‍යස්ථානයේදී, ස්කන්ධ පංචකේ නැමැති භාවනා මධ්‍යස්ථානයේදී කෙලෙස් මිය යන්න ඕන. ඔබ ඉතුරු වෙන්න ඕන කෙලෙස් මිය යන්න ඕන. සකල ක්ලේශයන් ප්‍රහීන කොට නිර්වාණයටවත් උනා කියලා නේද කියන්නේ? අන්න එහෙනම් මේ විදර්ශනා භාවනා කියන එකේදී වර්තමාන ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදින්න නැති ලෙස අවසන් වෙමින් කෙලවර දකින්න ඕන. අන්න ඒක තමයි මම දකින. ත්‍රිපිටකය තුල ඕනෑම සූත්‍රයක් තුල දකින. එහෙම නැත්නම් බුදුන් වහන්සේ වදාරයි කියලා, උන්වහන්සේ අනුගමනය කළයි කියලා අපිට හිතන්න පුළුවන්. නැත්නම් නිකලෙස් තුන බවට පත් උනායි අනුගමනය කරයි කියලා හිතන්න පුළුවන්. අනුගමනීය ප්‍රතිපදාව.
මේක පමණක්ම නෙවෙයි. ඒක තවත් පැත්තක් තිබෙනවා නම් තව පැති 5කින් 6කින් ඒ වුණාට වෙන්න ඕනේ ඒක. ත්‍රිලක්ෂණේ භාවිතෙන් හෝ චතුස්සත්‍ය භාවිතෙන් හෝ කර්මක්ෂය කිරීම භාවිතෙන් හෝ මරණ සතිය භාවිතෙන් හෝ එහෙම නැත්නම් තවත් තියෙනවා රතවිනි සූත්‍රේ නම් සප්ත විසුද්ධි ආශ්‍රයෙන් හෝ වෙන්න ඕන මේ කියන සසර ගමන මේ මොහොතේ මොහොතක් පාසා නිමා වෙන්න ඕන. බැඳුනොත් සසරට යනවා නිමා වුණොත් කොහාටද යනවා ඇත්තේ? පිනපමණී කරගත්තොත් මතු නිවනට යනවා නෙවෙයි. ඒ ගීතයක් වශයෙන් මේක. නමුත් මේ කර්මශය වුණොත් කෙලස් නැසුනොත් ධර්මයට යනවා. ධර්මය හම්බ වෙනවා. අන්නේ ඒකට තමයි සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ. අන මේ කරුණ පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාව තමයි අර අපි පෙන්වන්නේ. ඥානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවනං කදාමි. මහණනි මම මේ දන්නාහට සහ දක්නාහට නුවණින් මෙනෙහි කිරීම දන්නාහට සහ දක්නාහට තමයි මේ විදර්ශනා භාවනාවට යන්න පුළුවන්. දැන් කොතරම් අපෙන් ප්‍රශ්න අහා හිටියත් සමාජය අදාළ කරුණු තේරෙන්නේ නැත්නම් තමාට යොදාගෙන බලන්න බැරි නම් ආපහු අනුගමී ප්‍රතිපදාවට එන්න බැරි නම් ඔහු ඒ සඳහා සුදුස්සෙක් නෙවෙයි. ඔහුට තමාර දාන සීල භාවනා පුණ්‍ය කර්මයන් තියාගෙන භවගාමීත්වය හොඳ කරගන්න තියෙන්නේ. එසා ධර්ම මාර්ගයේ වටහා ගන්න තරම් ප්‍රඥාවක් නැති කෙනා පුණ්‍ය මාර්ගය තෝරාගත්තට කමක් නැහැ, වරදක් නැහැ. නමුත් පාප මාර්ගය තුලත් ධර්ම මාර්ගය තියෙනවා, පුණ්‍ය මාර්ගයත් තුල ධර්ම මාර්ගය තියෙනවා, ධාන මාර්ගය තුලත් ධර්ම මාර්ගය තියෙනවා. ඒකම ධර්ම මාර්ගය වට පත් කරගත්ත හැකි. ඒ අර පෘථග්ජනය අනුගමනය කරන තණ්හා උපාදාන අවිද්‍යා සංකාර කිරීමෙන් නොවේ. ඒක ඉවර කිරීමෙන්. දැන් මම වචනයක් කියවනේ. අරමුණ තුල හේතු ඉතුරු වී අවසන් වීම අවශේෂ නිරෝධය, අරමුණ තුල හේතු ඉතුරු නොකර අවසන් කිරීම නිරවශේෂ නිරෝධය. අරමුණ තුල හේතු ඉතුරු කොට අවසන් කිරීම පමාද විහාරී, අරමුණ තුල හේතු ඉතුරු නොකර අවසන් කිරීම අපමාද විහාරී. අන්න එහෙම. එහෙනම් අපට වර්තමාන මොහොත හරි වටිනවා. මේ සදහම් හොයාගෙන ආපු ප්‍රඥාවන්තයින්ට වර්තමාන මොහොත හරියට වටිනවා. ඒ වර්තමාන මොහොත එහෙනම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතින් එන ඕනෑම අරමුණක් ඔස්සේ ඔන්න අර ආනාපාන සති කියන එකෙන් ඔබ සිහිය පුරුදු කරාද නාහේ ඇතුල් වෙනකොට දැනෙනවා, පිට වෙනකොට දැනෙනවා. එතකොට දැනෙන එකනේ සිහිය. සිහියට තමයි දැනෙන්නේ. අන්නේ සිහිය දියුණු කරගෙන යද්දී මෙතෙන්ට ගේන්න වෙනවා. දැන් මොකද්ද දැනෙන්න ඕන? දැන් දැනෙන්න ඕන හේතු ඉතුරු වී අවසන් වීම දැනෙනවා, හේතු ඉතුරු නොවී අවසන් වෙන එක දැනෙන්න ඕන. අන්න ඒකට තමයි අර ආනාපාන සතිය ඔස්සේ සිහිය දියුණු කරන්නේ. නැත්නම් ඕක කර කර හිටියට කවදාවත් දුක නැති වෙන්නේ නැහැ. ඒක ආරම්භක ප්‍රාථමික පියවර විතරයි. සාමාන්‍යයෙන් ගීතයක් ගන්න ගියාපුවම ඉස්සරව මොකද කරන්නේ? සරිගම උගන්වනවා. සාපදයේ හුරු කරනවා. අන්න ඒ වගේ එකක් තමයි ආනාපාන සතිය නිකම්ම හුස්ම ඉහළ පහළ ගැනීමට සයුරු කිරීම කියලා කියන්නේ. ආරම්භක පියවරක් විතරයි. නමුත් ස්වර ගායනා කරලා ඊට පස්සේ ගීතයකට එන්න ඕනනේ. ගීතයක් ගයන්න. අන්න ඒ වගේ මේක අදාළ තැනට එන්න ඕනවා. එතකොට එහෙනම් අපි ඉස්සල්ලා කතා කරපු එකේ තිබුණේ මොකද්ද? ලෝභ දේශ මොහ රැස් වී චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වෙන කෙලෙස් රැස් වෙන හැටි. ආසව රැස් වෙන හැටි. එහෙනම් ඒක පමාද ප්‍රතිපදාව. දැන් ආසවක්ඛය ඥානය කියන්නේ මෙන්න මේක මෙහෙම කළොත් සේ වෙනව නේද? ඒ තථාගතයන් වහන්සේ නම් වෙන පදයකින් පෙළලා තිනවා අල්ලා ගන්න නැත්නම් තැවුලක් නැහැ. අල්ලා නොගැනීමෙන් නැතැවුල කියලා. අල්ලා නොගැනීම කෙරෙන හැටි වෙන පදයකින් පෙන්නනවා. එතකොට ඔබේ ඇස තුල කන තුල නාසය තුල අරමුණ තුලට මේක යොදලා බලන්න මනසානුපෙක්ඛණය තුල. මෙහෙම වෙනවද කියලා? වෙනවා නම් පාර හරි එනම් අනුගමනය කරන්න ඕන. අනුගමනීය ප්‍රතිපදාවට ආහැක්කේ මේක තේරුණාන් පස්සේ. කොහොමද ඒක පෙන්වලා තිබෙන්නේ? අපි එකක් තේරුම් ගන්න ඕන. අන්න එහෙමනම් ඒක තවත් පැත්තකට පෙන්වලා තිබෙනවා. මේ කියන පෙළේම අනිත් පැත්තට පෙන්වලා තිබෙනවා. ඒක පාඩම් කරගත්තට මදි, පොතේ තිබුණාට මදි. ඒක ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, වචනය තුල නැත්නම් අරමුණ තුල සිදුවෙන්න තරම් ඔබ මොකද වෙන්න ඕන? අදාළ කාරණා ටිකක් තියෙනවා. මොකද්ද? ඒ සඳහා උත්හාන වීරයක් තියෙන්න වෙනවා.
සසරින් මිදීම සඳහා දරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් දියුණු කරන්න බඩගින්නේ දාඩිය මහන්සියෙන් දිවාරය නොබලා මහන්සි වෙනවානේ. අන්න ඒ වගේ උත්හාන වීරිය වගේ. අන්න ඒ වගේ මේකත් එතකොට තේරුම් ගන්න ඕනේ නම් වීරියක් තියෙන්න වෙනවා. ඒ වගේම ඒ ක්‍රියාවලිය තමයි අපමාදේන කියලා කියන්නේ. එහෙනම් අපි බලමු මේක පෙලක් වශයෙන් කොහොමද තියෙන්නේ කියලා. අර ඔබට අහන්න හම්බ වුණ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා ඇහැටත් හරි කනටත් හරි නාසයටත් හරි දිවටත් හරි සිතවල නරමුණටත් හරි වේදනාවට පුරුදු පරිදි ඇලෙන එක තණ්හා කියලා කියනවා. එයාට ඉන්හාට යන්න ඉඩ නැහැ. තස්සායව තණ්හාය. ඒ තණ්හාව උපාදාන භවෙන්ට නොදී අශේෂ විරාග නිරෝධෝ. ශේෂ වෙන්න නොවන එකට අශේෂ කියනවා, නොඇලෙනවට විරාග කියනවා, හේතු ඉතුරු වෙනවට අවශේෂ කියනවා, ඉතුරු නොවෙනවට නිරෝධෝ කියනවා. දැන් ස්කන්ධ පහ තුල කෙලෙස් නැතිනවා නේද? උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධා. එතකොට එතරින් පැහැදිලි කරනවා ගන්න වෙනවා. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. දැන් නැසුණද නැද්ද? දැන් කැඩුණද නැද්ද? අර භව කියන කාරණේ සිද්ධ වුණා නම් අනාගත ස්කන්ධ පංචකට හේතු ඉතුරුණා. භව නිරෝධ නම් කැඩුණා එතනින්. භව නිරෝධෝ නිබ්බාන. අන්න ධර්මයේ. මේක කිලෝමීටර් 100 ගානක පාරක කෙලවර පිටරනේ හම්බ වෙනනේ මොහතකින් මාර්ගය ඊළඟට ඵලය. ස්කන්ධ පංචකය තුල මාර්ගඵල තියෙන්න වෙනවා. පොතේ තිබිලා හරියන්නේ නැහැ. මාර්ගය ගත්තාම කෙලෙස් නැසෙනකොට ධර්මයට පැමිණීමෙන් ඵලය හම්බ වෙනවා. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට තේරුම් යාමම ඔහු ආර්ය පුද්ගලයෙක් බවට පත්වීම. දැන් ඊට පස්සේ ඔහුට මේ වැඩේ මගේ ළඟ සංසාරේ වෙලා තියෙනව නේද ප්‍රමාද විහාරිත්තය. දැන් එහෙනම් මම තථාගතයන් වහන්සේ වදාළ ධර්ම න්‍යාය භාවිතා කරමින් භාවිතෝ බහුලීකතෝ භාවිතා කරන්න බොහෝකට භාවිතා කරන්න ඕනනේ. භාවිතෝ බහුලීකතෝ අභිඥා සම්බෝධාය නිබ්බානාය සංවත්තතෝ පෙන්නන්නේ. අභිඥාව පිණිස අවබෝධය පිණිස නිවන් පිණිස පවතිනවායි කියලා. අන්න ඔබ භාවිත බහුලීකත පුද්ගලයෙක් බවට පත් කරන්න වෙනවා. ඊට පස්සේ නිින්ද හැරුණ විට සියලු කටයුතු වලදී ඔබට පැවරී තිබෙනා යහපත් කටයුතු බාහිර වශයෙන් කරන ගමන් සිත ඇතුළින් මේ කටයුත්ත පිළිබඳ මෙහෙයව සිහියක් තියෙන්න ඕන. ආපහු යන්න. පටිසෝතගාමී. මෙන්න මේ පෙන්නපු පෙළ තේරුම් අරගත්තාම ඒක වර්තමාන මොහොතේ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද උපදින්නේ අල්ලා ගැනීමකින් තොරව අවසන් කිරීම නිරවශේෂ නිරෝධයයි. ඒ විදර්ශනාවයි. ඒ සැබෑ භාවනාවයි. ඒ කෙලෙස් නසන භාවනාවයි. මෙන්න මේ කාරණ තේරුම් ගන්නාතුරු කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය තුලින් මේ තේරුමක් ඇති කරගෙන ඒක ඔබ තුළට යොදා බලන්න. ඔබට ඥානයක් තියෙන්න වෙනවා ඒ සඳහා අනුවිතර්කණය කරන්න. ඔබට ඥානයක් තියෙන්න වෙනවා ඒ සඳහා තීක්ෂණ නුවණ දාලා බලන්න. ඔබ තුළට ගලපපුවා මේ පමාද විහාරිත්වයයි අප්‍රමාද විහාරිත්වයයි මේ මනසානුක්කපෙක්කණය තුළ තේරෙන්න ඕන. දැන් වැරදුන හැටි තේරෙනවා. දැන් නිවැරදි කරගන්න ඕන. අන්න දැන් මාර්ග ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙසේ ධර්ම ශ්‍රවණයකට මෙන්න මේ කරුණු තේරුම් අරගැනීමෙන් තම තමන් ගත කරන ජීවිතය තුළ විශේෂයෙන් මේ යුගයේ වඩාත්ම නිවසේ රැඳී ඉන්නට ලැබී තිබෙන ඉඩකඩ තුළ මේ මාර්ගය අරගෙන නිවන සැනසෙන මංපෙත් විවර කරගනිමින් තථාගත බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පුදන්නට තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට හෙළි කළ ධර්මයේ නිවැරදි කියලා ඔප්පු කරමින් උන්වහන්සේ නිවැරදි කාර්යයක් කරන්නට. මොකද මේ පොත තිබුණාට ඒකේ නිවන් මඟ හම්බ වෙන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ වැරදි කාර්යයක් වෙනවා. අනාගත බුදුහාමුදුරුවෝ දක්වා අපි යන්න හිටියොත් අපේ බුදුහාමුදුරුවෝ අපිට නිවන් මඟ දීලා නැහැ, වැරදි කාර්යයක් වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ නිවැරදි කාර්යයක් කරන්නට ඔබ හැම දිනාට ධම්මස පෑදේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සාදු සාදු. එම ධර්මානුශාසනාව විකාශනය කිරීම සඳහා අංක 59න් 2 ගඟබඩ පාර වෑවල පිළියන්දල පදිංචි සුමිත්‍රා මුතුකොඩ මහත්මිය අනුග්‍රහක දායකත්වයේ දරනු ලබනවා. වර්ෂ 2015 පස්වෙනි මාස 18 වෙනි දින අභාප්‍රාප්ත වූ නන්දසේන විදානගමගේ ස්වාමි පුරුෂයා ප්‍රධාන කොට ඇති 1988 9/12 වෙනි දින මිය ගියා වූ එම්.ඒ. බෙම්පිසිඤ්ඤෝ පියතුමා 1990 මිය ගියා වූ නන්දාවති කොස්තා මවතුමියටත් ඇක්මන් පොඩියප්පුහාමි මාමාට ඇලිස්නෝනා නැන්දනියට සිරිපාල තානගේ මස්සෙනාට මංජුලා නොගවත්ත නෑනාට වී කරුණාවති නැන්දාට විමලා හැරියට් නැන්දනියට දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර වචනයක් අඩුවෙන් නම් මම දානවා
පින් අනුමෝදන් කළ හැකි කෙනෙක් ඇතනම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා මතු භවයකදී නිවන් මඟ හෙළි කරගන්නට ලැබේවා. ජීවත්ව සිටින්නා වූ නන්දනී මුතුකොඩ ආරච්චි නැගණියට MKG සරණපාල මස්සිනාට වින්සන් මුතුකොඩ ආරච්චි ඇතුළු පවුලේ සැමට සහ ඉතියෝපියාවේ සේවය කරන බුද්ධික පුතාට සුමතිපාල මල්ලිට ප්‍රියංකා නෑනාට විමලාවති නෝනා අම්මාට මේ දේශනාව කිරීමට උදව් කළ අජන්ත පුතුට සඳරේ නුදුවට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ වේවා කියන ප්‍රාර්ථනාවක් කරනවා. ඒ වගේම වැරදුනොත් සමාවෙන්න ඕන මේ අලුත් නම් මට තාම කියන්න හුරු නෑ එච්චර. මේ මොනුගුරු මේවියන් ටික කියනවා දීමන් දම්හිරු නෙත්මින මල්මෙත් දිනිදු හෝ දිහිදු දිල්මිත් ප්‍රභාත් සංදීප අමන්ත හෝ අවන්ත ප්‍රභාෂණ අසිනි හෝ අසිනි වෙන්න ඇති අසිනි උත්ප්‍රභා යන මුණුවරමිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කොරෝනා වසංගතය දුරු වේවා දේශකයන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සමග විශේෂ කරුණකුත් තියෙනවා. දායකත්වලාභී සුනේත්‍රා මෙනවියගේ ප්‍රාර්ථනාව නම් විවාහ ජීවිතයට ඇතුළු නොවී චතුස්සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා සමග ඒ සඳහා මේ ජීවිතේ බැරි වුණොත් මිසුදුටු පවුලක නූපදීවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්මදේශනාවක් කරවා ගැනීමෙන් ලොවට ධර්ම දානය දී ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලෝ සැපත් සියලු ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න එහි වරදක් නැහැ. තවදුරටත් ඔබ වෙනුවෙන් රැඳී සිටමින් පින් බලාපොරොත්තු වෙනවා නම් පින් අනුමෝදන් කරන ඒ ජීවිත සුවපත් කරගනිත්වා. එතනින් චුතව දවසකදී මිනිසත් බව ලැබ මේ සද්ධර්මයේ අසා තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාව තුළ සතර දුක් කෙලවර කරගන්නට මංපෙත් පාදා ගන්න හේතු වේවායි කියලා පරලෝසෙපත් ඥාතින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම උදව් උපකාර කළා වූ සුජීවත්ව වාසය කරන්නා වූ හැමදෙනාට දුක් නිරෝගී සුවචිර ජීවනය ලැබේවා. මුණුබුරු මිරියන්ගේ ජීවිතයට ආශිර්වාදයක් ලැබී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී ඔවුන් දැහැමි දරුවන් බවට පත් වී ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය දෙකම සලසා ගන්න අය බවට පත් වේවා. ඒ වගේම අනුග්‍රහ බවතුන් වශයෙන් කටයුතු කළ අයටත් දහම් මැස පාදා ගන්නට ලැබේවා. නැත්නම් මතු භවයක් තුළ මේ කියන ආකාරයට මිත්‍රසිදුට පවුලක නොයිපදී එතුමිය ප්‍රාර්ථනා කළා යුග දිවියටපත් නොවීම දහම් මැස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ සකල දුක්ඛයන්ගේ නිමාව ළඟා කරගන්නට ප්‍රාර්ථනීය පරිදි හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු